ආයිබෝන්දර අපි හවුල් ව්‍යාපාරවල අවසාන වශයෙන් සාකච්ඡා කළේ නව හවුල්කරුවෙකු බඳවා ගැනීම සම්බන්ධයෙන්. අපි කිව්ව දරුවෝ හවුල්කරුවෙක් ව්‍යාපාරයට ඇතුළත් වෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. මොකක්ද මේ හවුල්කරුවෙක් ව්‍යාපාරයට ඇතුළත් වෙන්න පුළුවන් අවස්ථා දෙක? එකක් තමයි ගිණුම් කාලච්ඡේදය මුලදී ඇතුල් වෙන්න පුළුවන්. අනිත් එක තමයි ගිණුම් කාලච්ඡේදය අගදී ඇතුල් වෙන්න පුළුවන්. එතකොට මේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙක් ගිණුම් කාලච්ඡේදයක් මුලදී ඇතුළත් වුණොත්, මුලදී ඇතුල් වුණොත්, කවද ඇතුල් වුණොත්ද? මුලදී ඇතුල් වුණොත්. හරිද? මුලදී ඇතුල් වුණොත් ලාභාලාභ ප්‍රකාශය හදන්න ඕනේ. ලාභාලාභ ප්‍රකාශය හදන්න ඕනේ පැරණි හවුල්කරුවන්ට විතරයි. මොන හවුල්කරුවන්ට විතරයිද? පැරණි හවුල්කරුවන්ට විතරයි. ඒ කියන්නේ දෙන්නා නම් හිටියේ දෙන්නට විතරයි. හැබැයි හවුල් ව්‍යාපාරයකදී මේ නව හවුල්කරුවන්ට, පැරණි නෙමෙයි නව හවුල්කරුවන්ට ඇයි අලුත් එක්කෙනාටත් මේ අවුරුද්දේදී ලාභ හම්බ වෙනවා. හැබැයි අවුරුද්දේ අන්තිම දවසේ නම් ආවේ ලාභාලාභ ප්‍රකාශය හදන්න ඕනේ. මොන හවුල්කරුවන්ට විතරයිද? පැරණි හවුල්කරුවන්ට විතරයි. ලියන පුංචි වාක්‍යයක්. පුංචි වාක්‍යයක් තරු ලකුණක් දාලා ලියන්න. යම් හවුල් ව්‍යාපාර අභ්‍යාසයක බඳවා ගැනීමක් හෝ විශ්‍රාම ගැනීමක් ඇතනම්, බඳවා ගැනීමක් හෝ විශ්‍රාම ගැනීමක් ඇතනම් ජංගම ගිණුමට අමතරව, ජංගම ගිණුමට අමතරව ප්‍රාග්ධන ගිණුමක්ද පිළියෙල කළ යුතු බව. ජංගම ගිණුමට අමතරව ප්‍රාග්ධන ගිණුමක්ද පිළියෙල කළ යුතු බව. ප්‍රාග්ධන ගිණුමක්ද පිළියෙල කළ යුතු බව. මීට ඉහතදී සාකච්ඡා කරන ලදී හවුලකට නව හවුල්කරුවෙකු බැඳුණු විට, හවුලකට නව හවුල්කරුවෙකු බැඳුණු විට පහත පරිදි ලාභාලාභ ප්‍රකාශය සැකසීමට, පහත පරිදි ලාභාලාභ ප්‍රකාශය සැකසීමට ලාභාලාභ විසර්ජන ප්‍රකාශය සැකසීමට, විසර්ජන ප්‍රකාශය සැකසීමට වග බලාගත යුතුය. වග බලාගත යුතුය. ඒ අර්ථය ලියනවා. බඳවා ගැනීම සිදුවන්නේ, බඳවා ගැනීම සිදුවන්නේ මෙන්න මේක ලියා ගන්න. මුලදී නම් අගදී නම්. ඔක ලියා ගන්න ඔය විදිහට. එතකොට ගන්න ලේසි මතක තියාගන්න. හරිද? right. දැන් අපි යමු මූලික අභ්‍යාසයක් දෙසට. පෙරලා ගන්න හවුල් ව්‍යාපාර ටියුට් එකේ
පිටු අංක 10 අභ්‍යාස අංක 10 අමර කුමර හවුල් ව්‍යාපාරයේ ගිවිසුමක් සහ ප්‍රාග්ධන ජංගම ශේෂ දීලා තියෙනවා. ඔන්න ඊළඟට ඡේදයේ තියෙනවා 2021 3:31. ඒ කියන්නේ මේ අවුරුද්දේ අන්තිම දවසේ අලුතෙන් තිමිර කියලා හවුල්කාරයෙක් බඳවගත්තා. එහෙනම් මට කියන්න ගාලුවා අපි දැන් කතා කරපු විදිහට නව හවුල්කරුවා බඳවගත්තේ අවුරුද්දේ අග දවසේ නේද? එහෙනම් අවුරුද්දේ අග දවසේ නම් ලාභ විසර්ජනය හදන්න ඕනේ මොන හවුල්කරුවන්ට විතරයි කිව්වද? ආන් හරි පරණ අයට විතරයි කිව්වා. මොන අයට විතරයිද? පරණ අයට. පරණ අයට කියන්නේ හිටපු දෙන්නට නේද? රයිට්. අපි එමනම් රූල් කරගමු මොකක්ද ඕනේ? ලාභ විසර්ජන ගිණුමයි ජංගම ගිණුම් සහ ප්‍රාග්ධන ගිණුම්. මොකද බඳව ගැනීමක් තියෙන නිසා මේකේ අවශ්‍ය වෙනවා අපිට මොන ගිණුමක් හදන්නද? ජංගම ගිණුමට අමතරව ප්‍රාග්ධන ගිණුමකුත් හදන්න. වටිනාකම් තීරු දෙකක් සහිතව. වටිනාකම් තීරු දෙකක් සහිතව. පල්ලෙහාට රෝල් හතක් පටක් කිරින්න. හවුල්කාර 3 දෙනයි. රුපියල් 1000 කියලා දාන්න උඩින්. රුපියල් 1000 කියලා දාන්න. මේක නම් කරන්න ජංගම ගිණුම්. මේක ප්‍රාග්ධන ගිණුම්. ජංගම ගිණුම් ප්‍රාග්ධන ගිණුම්. හවුල්කරු 3 දෙනා නම් කරගන්න අමර කුමර සහ අලුත් එක්කෙනා තිමිර. අමර කුමර තිමිර. අමර කුමර තිමිර. අමර කුමර තිමිර. අපි විසර්ජන ගිණුමට උඩින් නම ලියමු පේලි 3කට. මං කිව්වා අන්තිම දවසේ බඳව ගැනීම තියෙන නිසා හවුල් ව්‍යාපාරේ ලාභ බෙදන්නේ මොන හවුල්කරුවන්ට කිව්වද? ආන් හරි පරණ හවුල්කරුවන්ට. පරණ හවුල්කරුවෝ කියන්නේ අමර කුමර. ලියන්න මෙතන. අමර කුමර හවුල් ව්‍යාපාරේ. මේක පරණ අයට හදනවා කිව්වේ. 2021 3:31 අවසන් වසරට ලාභාලාභ විසර්ජන ගිණුම එහෙම නැත්නම් විසර්ජන ප්‍රකාශය.
කියන්නේ හවුල්කරු අතර ලාභ බෙදන්න හදන එක. විසර්ජන ප්‍රකාශය. ලාභාලාභ විසර්ජන ප්‍රකාශය. අපි ඉස්සෙල්ලාම ගානක් හදන්න ඉස්සෙල්ලා ආරම්භක ශේෂ දාගමු. ප්‍රාග්ධන ගිණුම් වලයි චංගම ගිණුම් වලයි දාගන්න ඉදිරියට ගෙන ගියා කියලා ආරම්භක ශේෂ දෙන්නෙක්ගේ විතරයි තියෙන්නේ. මොකද දෙන්නනේ හිටියේ මුලින්. දාන්න 300යි 400යි ප්‍රාග්ධන ගිණුම් වල. චංගම ගිණුම් වල තියෙනවා කීයද? 50යි 20යි. 50යි 20යි. ඊට අමතරව ළමයි ගැනිලිත් දීලා තියෙනවා. ඒකත් දාගෙන ඉමු. ගැනිලි දාන්නේ මොන ගිණුමේද? චංගම ගිණුමේ. හර පැත්තේ රැගෙන ගිය දේවල් දාන්නේ. කීයක් තියෙන්නේ? 40ක් සහ 30ක්. අලුත් එක්කනට දීලා නැහැ. මොකද අලුත් එක්කන අන්තිම දවසේ ආපු දවසේ ගන්න දෙන්නේ නැහැ. ඔන්න අපි අඩෙන් තියෙන අතිරේක තොරතුරු වලින් ගාන හදන්න පටන් ගන්නෙ. මොකද්ද දීලා තියෙන්නේ? 2021 3:31 දින. ඒ කියන්නේ අන්තිම දවසේ හවුල්කරුවෙක් ලෙස තිමිර වැඳුණා. එදින ඔහු ප්‍රාග්ධනයේ ලෙස 300ක් ගෙනාවා. ළමයි නව හවුල්කරුවා සල්ලි ගෙනාවා නම් ඩබල් එන්ට්‍රි වෙන්නේ මුදල් පාලන ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා මුදල් කියලා. අදාළ පුද්ගලයාගේ තීරුවට කීයද? 300යි. ඔහු රැගෙන ආව සල්ලි. නව ලාභාලාභ අනුපාතය තිබුණේ 2:1යිලු. පැරණි හවුල්ගේ විසමේ අනිත් කොන්දේසි එලසම තියාගත්තා. අනිත් කොන්දේසි එලසම තියාගත්තා කියන්නේ වේතනයි ප්‍රාග්ධන පොලි වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහටමයි. හරිද? ඒ නව කිවිසුමේ එදින හවුලේ කීර්තිනාමය ලක්ෂයකට තක්සේරු කළා. ඒක කීර්තිනාම ගිණුමක් නැතුව ප්‍රාග්ධන ගිණුම තුලින් විතරක් ගලපන්න ඕනේ. මෙන්න මෙහෙමයි දරුවෝ ප්‍රාග්ධන ගිණුමෙන් කීර්තිනාමය ගලපන්නේ. කොහොමද කීර්තිනාමය ගලපන්නේ? මේ ප්‍රාග්ධන ගිණුමට කීර්තිනාමයේ ලක්ෂය කියන වටිනාකම හරත් කරන්න ඕනේ. මේ කීර්තිනාමයේ වටිනාකම ළමයි බැරත් කරන්න ඕනේ. මේ හර කරන්න ඕනේ අලුත් අනුපාතයට. බැර කරන්න ඕනේ මොන අනුපාතයටද? පැරණි අනුපාතයට. එතකොට කීර්තිනාමය දුන්නාම දාන්නේ මොන ගිණුම් වල විතරයිද? ප්‍රාග්ධන ගිණුම් වල විතරයි. මේ හවුල් ව්‍යාපාරයේ තියෙන සම්පූර්ණ කීර්තිනාමය. කොහොමද දාන්නේ? අලුත් අනුපාතයට හර පරණ අනුපාතයට බැර. ඉස්සෙල්ලා බලමු අලුත් අනුපාතය උතන දීලා තියෙනවා 2:1යි. එතකොට කීර්තිනාමයේ 100 බෙදලා යන්නේ 2:1යි කියන්නේ 40යි 40යි සහ 20යි වශයෙන්. ඊළඟට කීර්තිනාමය පරණ අනුපාතයට දානවා බැර පැත්තට. පරණ අනුපාතයේ උඩින් තියෙනවා පරණ දෙන්නගේ 3:2යි තියෙන්නේ. එතකොට 100 3:2 අනුපාතයට බෙදිච්චාම එන්නේ 60යි 40යි. නව අනුපාතයට හර කරලා පරණ අනුපාතයට බැර කළා. එච්චරයි. ඒ වාක්‍යයත් ඉවරයි. 3:31 අවසන් වසරේ ලාභය 410ක් තියෙනවා. ලාභය ලියන්නේ විසර්ජනයේ සුද්ධ ලාභය. කීයද තියෙන්නේ ළමයි? 410යි. එතකොට ඒ අතිරේක තොරතුරු ටික සියල්ලම ඉවරයි. ඒ අතිරේක තොරතුරු ටික සියල්ලම ඉවර නම් දැන් යන්න තියෙන්නේ හවුල් කිවිසුමට. දැන් ඒක ඔයා දන්නවා. කොහොමද හවුල් කිවිසුම මේව හදන්නේ? ප්‍රාග්ධන පොලී තියෙනවා. අහගන්නම වෙලාව දෙන්න. ප්‍රාග්ධන පොලී තියෙනවා. කවුරු අතරද? අමර, කුමර ඒ දෙන්නට විතරයි. තිමිරට නෑ. ඇයි හේතුව? ඔව් අලුතෙන් ආපු එක්කෙනා. වේතනක් දාන්නේ දෙන්නට. අමරටයි කුමරටයි විතරයි. ඊට පස්සේ ඒ දෙක දාලා ඒ දෙක අඩු කරලා ඉතුරු වෙන ප්‍රමාණයක් තියනවද කියලා බලන්න.
ඉතුරු වෙන ප්‍රමාණයක් තියෙනවා නම් ඒක බෙදනවා මොන කොටස් විදියටද? ලාභ කොටස් විදියට. කවුරු අතරද ඒත් බෙදන්නේ? අමර සහ කුමර අතර. ඒව ටික මොන ගිණුමට දාන්න ඕනේද? ජංගම ගිණුමට දාන්න ඕනේ. බලන්න ඉක්මනට හවුල් ගිවිසුමේ තියෙන ඒවා ටික ලාභලා ප්‍රකාශය හදන්න. ඉක්මනින් විනාඩියයි දෙකයි දෙන්නේ. බලන්න ගාන පටල ගන්න එපා. ඉස්සෙල්ලා ප්‍රාග්ධන ශේෂ දැම්මා, ජංගම ශේෂ දැම්මා, ගැලලි ටික දැම්මා. ඊට පස්සේ නව හවුල් කරුව රැගෙන මුදල දැම්මා. කීර්ති නාමයේ ගැලපීම දැම්මා. ඊට පස්සේ විසර්ජන ගිණුමේ තියෙන ඒවා හවුල් ගිවිසුමේ හැටියට දැම්මා. මොකද තියෙන්නේ? මාසෙකට 10 ගානේ වේතන හම්බ වෙනවා. මාසෙකට 10යි කියන්නේ වේතන 120ක් එනවා අවුරුද්දට. එතකොට මෙතන 240යි. ප්‍රාග්ධන පොලී දෙන්නේ 110යි අවුරුද්දට. එතකොට දෙන්නේ පරණ දෙන්නට විතරයි. එතකොට තියෙනවා 30ක් සහ 40ක්. අර ආරම්භක ශේෂ දෙකට දෙන්නේ. එතනයි තියෙනවා 70යි. මෙතන 310යි. එතකොට මෙතන 100ක වෙනසක් එනවා. ඒ 100 3ට 2 අනුපාතයට බෙදලා දෙනවා. එතකොට එන්නේ කීයද? 60යි 40යි. එතකොට ඒ 100 බෙදලා යනවා. උත්තරේ කීයද එන්නේ? 0යි. දැන් මේව ටික දාන්න මෙතන ජංගම ගිණුමේ. මොනවද දාන්න ඕනේ? ප්‍රාග්ධන පොලී තියෙනවා. වේතන තියෙනවා. ලාභ කොටස් තියෙනවා. මෙයාට නෑ. මේ දෙන්නට විතරයි තියෙන්නේ. 30යි 40යි. මෙතන 120 ගානේ තියෙනවා. මෙතන ආවේ 60ක් සහ 40ක්. ඔච්චරයි තියෙන්නේ. දැන් ගිණුම් දෙකම තුලනය කරන්න. මේකේ මේ පැත්ත වැඩි. 260යි. 40ක් ගියාම මෙතන එනවා 15ට ගෙන ගියා කියලා 220යි. මේකේ මේ පැත්ත වැඩි 220යි. 30ක් ගියාම මෙතන එනවා 190යි. මෙයාගේ ශේෂයක් නැහැ. ප්‍රාග්ධන ගිණුමත් තුලනය කරන්න. ප්‍රාග්ධන ගිණුමත් තුලනය කරන්න. මේ පැත්ත තියෙනවා 360යි. මෙතන වෙනසක් එනවා 320ක්. 15ට ගෙන ගියා. මේ පැත්ත 440යි. ඒක මේ පැත්තේ දැම්මා. මෙතන වෙනසක් එනවා 400යි. මේ පැත්ත 300යි. 20ක් ගියාට පස්සේ මෙතන එනවා 280යි.
280යි. දැන් තව එකක් ඉල්ලනවා. මොනවද ඉල්ලන්නේ? හවුල්කරුවන්ගේ අවසාන හිමිකම. මම ඒක මෙතනින් හොයනවා. අතන ඉඩ නැති නිසා. අවසාන හිමිකම. ළමයි හවුල් ව්‍යාපාරයක අවසාන හිමිකම හැදෙන්නේ කොහොමද? ප්‍රාග්ධන ගිණුම් ශේෂවලට එකතු කරනවා ජංගම ගිණුම් ශේෂ ටික. ජංගම ගිණුම් ශේෂ ටික. උඩින් රුපියල් 1000 කියලා දාන්න. ප්‍රාග්ධන ශේෂ වලට ජංගම ශේෂ ටික එකතු කරනවා. ප්‍රාග්ධන ශේෂ කියන්නේ මේ තුනේ එකතුව. 280යි 320යි 600යි 600යි 400යි 1000යි. ප්‍රාග්ධන ගිණුම් වල එකතුව 1000යි තියෙන තුන් දෙනාගේ. හරිද? ජංගම ගිණුම් වල මේ දෙක විතරයි තියෙන්නේ. මේ දෙකේ එකතුව 220යි 190යි කියන්නේ කීයද? 410යි. එහෙනම් කීයද උත්තරේ වෙන්නේ? මුළු හිමිකම 1410ක් එනවා. 1410ක් වෙනවා. බලන්න ඊටාම ඉක්මනින්. හරිද? අභ්‍යාසංක 11 හදන්න. අභ්‍යාසංක 11 හරි ලේසි. ඒ තියෙන්නේ ආරම්භක දවසේ බඳව ගැනීමක්, අවසාන දවසේ බඳව ගැනීමක්මයි. එතකොට පරණ හවුල්කරුවෝ දෙන්න අතර බෙදෙන්නේ. බලන්න ඉක්මනින් හදන්න ගන්න. අභ්‍යාසංක 11. වැඩි වෙලාවක් දෙන්නේ නැහැ, විනාඩි 5ක් විතර. ඊටාම ඉක්මනින්. විසර්ජන ප්‍රකාශයයි ප්‍රාග්ධන ගිණුමයි ජංගම ගිණුමයි අවසාන හිමිකමයි.
පිළිවෙලට හදලා ගන්න. දැනින් දැන පැන පැන යන්න නැතුව උඩින් නම ලියන්න හරියට. ඔකෙත් හවුල්කරුවා බඳව ගන්නේ අවුරුද්දේ අග දවසේදී. අවුරුද්දේ අග දවසේදී බඳව ගන්න නිසා පරණ දෙන්නට විතරයි බෙදන්නේ. පරණ දෙන්නට විතරයි බෙදන්නේ. බලන්න ළමයි 11 වෙනි ගාන. ඉස්සෙල්ලාම උඩින් නම ලියන්න ඕනේ. අමල් කමල් හවුල් ව්‍යාපාරී. අමල් කමල් හවුල් ව්‍යාපාරී. අමල් කමල් හවුල් ව්‍යාපාරී. 2021 3:31 අවසන් වසරට ලාභාලාභ විසර්ජන ප්‍රකාශනය රුපියල් 1000 දාගන්න ප්‍රාග්ධන ගිණුම් වල ආරම්භක ශේෂ 400යි 200යි ජංගම ගිණුම් වල දාගන්න 60යි 30යි උඩින් රුපියල් 1000 කියලා දෙකේම දාගන්න. ගානක් හදන්න පටන් ගද්දී ශේෂ ටික දාගත්තා, ගැන්ලි ටිකක් දාන් ඉමු 20යි 30යි. ඊළඟට අතිරේක තොරතුරු වලින් පටන් ගන්නෙ. ඉස්සෙල්ලාම තියෙනවා නව හවුල්කරු නිමල් අන්තිම දවසේ ආවලු ප්‍රාග්ධනයේ ලෙස ඔහු 200ක් ගෙනාවා. මුදල් පාලන ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා කීයක්ද? 200යි. මුදල් පාලන ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර 200යි. ඊළඟට කියනවා අලුත් අනුපාතේ 5ට 3ට 2යිලු. පරණ කොන්දේසි එලෙසම තියාගත්තා. කීර්ති නාමයේ 150කට තක්සේරු කළේ. ළමයි කීර්ති නාමය දාන්නේ මොන ගිණුමේද? ප්‍රාග්ධන ගිණුමේ. කොහොමද දාන්නේ? අලුත් එකට හර වෙලා පරණ එකට බැර වෙනවා. අලුත් එක තියෙනවා කියන්නේ 5ට 3ට 2යි. 150 බෙදුවට පස්සේ එන්නේ 75යි 45යි සහ 30යි. මොකද 5යි 3යි 2යි කියන්නේ 10න් බෙදනවා. 150 10න් බෙදපුවම 15යි. 15 ඒවා 5ක් 75යි. 15 ඒවා 3ක් 45යි. 15 ඒවා 2ක් 30යි. පරණ අනුපාතයේ උඩින් දීලා තියෙනවා. බලන්න පරණ අනුපාතයේ තියෙන්නේ සම සමව. එහෙනම්
150 සමසමව බෙදිච්චහම මේ පැත්තට යන්නේ කීය ගානේද? 75 ගානේ පරණ අනුපාතය. ඊට පස්සේ ශුද්ධ ලාභය 200ක් තියෙනවා. ඒක විසර්ජන ගිණුමේ උඩින්ම දාගන්න. ශුද්ධ ලාභය 200ක් තියෙනවා. එතකොට දැන් අපි අමල් කමල් අතර හවුල් කිවිසුමට අනුව බෙදලා දෙමු. කොහොමද එන්නේ? වේතන තියෙන්නේ මාසෙකට 5යි. මාසෙකට 5යි කියන්නේ අවුරුද්දට 60යි. 120යි. ප්‍රාග්ධන පොලිය තියෙන්නේ 10%යි. 10%යි කියන්නේ 40යි 20යි. 40යි 20යි කියන්නේ එතනත් 60යි. එතකොට 200න් 180 ගියාම 20ක් ඉතුරු වෙයි. මේක මේ දෙන්න අතර කොහොමද බෙදන්න ඕනේ කියන්නේ? 1 හා සමානව බෙදනවා කියන්නේ ළමයි කීය ගානේද? 10 ගානේ බෙදනවා. මොකද පැහැදිලිව කියලා තියෙනවා ලාභ කොටස් බෙදෙන්නේ සමසමව කියලා. ඒව ටික චංගම ගිණුමට දාන්න. 40යි 20යි. මෙතන එන්නේ 60යි. ලාභ කොටස් එන්නේ 10 ගානේ. ලාභ කොටස් එන්නේ 10 ගානේ. දැන් තුලනය කරමු මේ පැත්ත 170යි. 20ක් ගියාම 150යි. මේ පැත්ත 120යි. 30ක් ගියාම එන්නේ 90යි. 90යි. මේ පැත්ත 475යි. 75ක් ගියාම 400යි. පහළට ගෙන ගිය ශේෂය. මෙතන 275යි. 45ක් ගියාම 230යි. මෙතන 200යි. මේ 30ක් ගියාම මෙතන එන්නේ 170යි. දැන් අපි අවසාන ශේෂ දාගමු. ලියන අවසාන හිමිකව සමානයි ප්‍රාග්ධන ගිණුම් ධන චංගම ගිණුම්. ප්‍රාග්ධන ගිණුම් කියන්නේ මේ අන්තිම උත්තර තුනේම එකතුව. අන්තිම උත්තර තුනේ එකතුව 800ක් තියෙනවා. මේකේ අන්තිම උත්තර දෙකයි තියෙන්නේ. ඒ දෙකේ එකතුව 240යි. 800යි 240යි කියන්නේ උත්තරේ එනවා 1040යි. උත්තරේ එනවා 1040යි. උත්තරේ එනවා 1040යි. උත්තරේ එනවා 1040යි. දැන් යන්න 12 වෙනි ගානට චූට්ටක් අහගන්න දරුවෝ 12 වෙනි ගානේ පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි බලන්න හවුල් කරුව බඳව ගන්නේ මුල දවසේ. මුල දවසේ බඳව ගත්තාම මොන අනුපාතයටද බෙදනවා කිව්වේ? අලුත් හවුල් කරුව අතර බෙදන්නේ ලාභය. ඒ කියන්නේ විසර්ජන ගිණුම නම් කරන්න ඕනේ දෙන්නෙකුට නෙමෙයි කී දෙනෙකුටද? 3 දෙනෙකුට. මේවා බෙදෙන්න ඕනේ කී දෙනෙකුටද? 3 දෙනෙකුට. ඇයි ඒ කවද නිසාද? මුල දවසේ නිසාන්නේ දිනේ රවුම් කරගන්න 2020 4යි 1. නව හවුල් කරුවෙක් ලෙස සිසිල් බඳව ගත්තා. බලන්න ඊටාම ඉක්මනින් හදන්න ගන්න තනියම අභ්‍යාස අංක 12 හවුල් කාර්යය 3 දෙනෙක් අතර බෙදලා යන්නේ. එච්චරයි වෙනස තියෙන්නේ. මුල දවසේ නිසා හවුල් කාර්යය 3 දෙනාම අතර විසර්ජනය යන්නේ. අනිත් ගිණුම් වල වෙනසක් නැහැ. ඒ පිළිවෙල එකයි.
කොයික්ම කරන්න. හවුල්කාරය 3 දෙනෙකුට නම ලියන්න. ඇයි හවුල්කාරය 3 දෙනෙකුට හැදුවේ? කාලච්ඡේදයේ මුල දවසේ අලුත් හවුල්කරුවා එන නිසා. මුල දවසේ එන නිසා. අනිත් ගැලපීම් වල කිසිම වෙනසක් නැහැ. හරියට සරලව තේරුම් ගන්න. ඒ අවස්ථාව විතරක්. එතකොට ආඩ හවුල් ව්‍යාපාර අමාරු වෙන්නේ නැහැ. Anil, Basil, Cecil. ABS. එතන උඩින් නම ලියන්න. අනිල්, බැසිල්, සිසිල් හවුල් ව්‍යාපාරී කියලා.
හරිද? බලමු. ශේෂ ටික දාන්න. අනිත් බැසිල් කියන දෙන්නට 400යි 200යි. මෙයාට නෑ. ජංගම ගිණුම් වල තියෙන්නේ 60යි 30යි. 60යි 30යි. මෙයාට නෑ. ගැනිලි තියෙන්නේ 20යි 30යි. මෙයාට නෑ. ඊළඟට නව හවුල්කරුවාවේ මුල දවසේ ඔහු 300ක් ගෙනාව ප්‍රාග්ධනය. මුදල් කියලා දාන්න 300යි. තුන්වෙනි එක්කෙනාට විතරයි. නවානුපාතය 2ට 1යි. කීර්ති නාමයේ 150කට දක්ෂේරු කළා. එතකොට අලුත් අනුපාතය 2ට 1යි නිසා කීර්ති නාමයේ බෙදිලා ගියා 60යි 30යි. පරණ අනුපාතයට බැල කරන්නේ පරණ අනුපාතයේ උඩින් තියනවා කීයද? සමසමව. සමසමව නිසා මේ පැත්තට බෙදිලා ගියේ කීය ගානේද? 75 ගානේ. ඊළඟට යටින් තියෙනවා ශුද්ධ ලාභය 302යි. දැන් මේගොල්ලෝ අතර කිවිසුමට අනුව බෙදන්න. ABS කියලා තුන් දෙනාට. අනිල්, බැසිල්, සිසිල්. කොහොමද බෙදන්නේ? සෑම හවුල්කරුවෙකුටම මාසෙකට 2යි. මාසෙකට 2යි කියන්නේ අවුරුද්දකට 24යි වේතනය. 24යි කියලා කියන්නේ 72ක් එනවා. ප්‍රාග්ධන පොලිය. ප්‍රාග්ධන පොලිය දෙන්න ඕනෙලු ආරම්භක ශේෂවලට 100ට 20ක්. 10ක් නෙමෙයි 20ක්. එතකොට මෙතෙන්ට 120ක් කියන්නේ 80යි. ඊළඟ එක්කෙනාට 40යි. ඊළඟ එක්කෙනාට 60යි. එතකොට 180ක් තියෙනවා. 180ක් තියෙනවා. මෙතන 252යි. 302න් 252ක් ගියහම 50ක් එනවා. ආන්ගේ 50 බෙදලා දෙන්න 2ට 1 කියන අලුත් අනුපාතයට. එතකොට එන්නේ කීයද? 20යි 20යි 10යි වශයෙන් එකතුව 50යි. ඒව ටික දාන්න ජංගම ගිණුමේ 80යි 40යි 60යි. මේවට 24 ගානේ. මෙතන තියෙන්නේ 20යි 20යි 10යි. දැන් තුලණය කරන්න. මේ පැත්ත 184යි. මෙතන 164ක් එනවා. මේ පැත්ත 114යි. 30ක් ගියාම මෙතන එන්නේ 84යි. මේ පැත්ත 94යි. එතකොට මෙතන 94කම වෙනසක් එනවා. මේකත් තුලනය කරන්න 475යි. 60ක් ගියාම 415යි. මේකේ 275යි. 60ක් ගියාම 215යි. මෙතන 300යි. 30ක් ගියාම මෙතන එන්නේ 270යි. දැන් බලන්න අවසාන හිමිකම හොයන්න. කොහොමද අවසාන හිමිකම හොයන්නේ? ප්‍රාග්ධන ගිණුම් වලට ජංගම ගිණුම් එකතු වෙනවා. ප්‍රාග්ධන ගිණුම් තුනේ එකතුව තියෙනවා 900යි. කැලේ ගරම් බලන්න මේ තුනේ එකතුව 900යි. එතකොට මේ තුනේ එකතුව
16යි 8යි 24යි 24යි 9යි 33යි 34යි 342යි 342යි එතකොට එනවා උත්තරය 1242යි. රුපියල් 1000 කියලා දාන්න උඩින්. රුපියල් 1000 කියලා දාන්න උඩින්. ඉතාම ඉක්මනින් හදන්න ගන්න 13 වෙනි ගාන. ඒ 14 ඉඳන් තියෙන විශ්‍රාම ගැනීම ඒක අපි වෙනම කතා කරනවා සම්පූර්ණ සිද්ධාන්ත ටිකත් එක්ක. ඉස්සෙල්ලා අපි මුළු ටියුට් එකේම බඳවා ගැනීමේ අභ්‍යාස ටික අවසන් කරලා ඉන්න එක දිගට. 13 වෙනි ගාන ඉතාම ඉක්මනින්. වැඩි වෙලාවක් ගන්න එපා. විසර්ජන ප්‍රකාශය ප්‍රාග්ධන ගිණුම චංගම ගිණුම අරගෙන ඉක්මනින් හදන්න ගන්න. 13 13
හරිද උත්තරේ? උඩින් නම ලියන්න පේලි තුනකට. උඩින් නම ලියන්න පේලි තුනකට. කුමාර පාලිත තිලක්. පාලිත තිලක්. කුමාර පාලිත තිලක්. कुमार पालित तिलक. कुमार पालित तिलक. कुमार पालित तिलक. ඉස්සෙල්ලා දාගන්න ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ 500යි 400යි. ඊට පස්සේ ජංගම ගිණුම් වල දාන්න 30ක් තියෙනවා පළවෙනි එක්කෙනාගේ. දෙවෙනි එක්කෙනාගේ තියෙන්නේ හර පැත්තේ ශේෂයක් 10යි. එයාගේ හර. ගැණිලි 20යි 10යි. 20යි 10යි. ඒත් හර පැත්තේ. නව හවුල්කරුවා ආවා මුල දවසේ. ඔහු ගෙනාව 300ක්. මෙතන මුදල් කියලා 300යි. කීර්ති නාමය තක්සේරු කළා 180කට. එතකොට ඒක යනවා මෙතන 90යි 60යි 30යි නව අනුපාතෙට. පරණ අනුපාතයට බැර වෙන්නේ 2ට 1යි. එතකොට 180 බෙදිලා යන්නේ 120යි 60යි. शुद्ध लाभය තියෙන්නේ 420යි. දැන් යනවා හවුල් ගිවිසුමට. සෑම හවුල්කරුවෙකුටම මාසෙකට 5000ක් හම්බ වෙනවා. එතකොට අවුරුද්දට 60යි. එතකොට 180යි. ප්‍රාග්ධන පොලී හම්බෙන්නේ කොච්චරයිද? 110යි. තුන් දෙනාටම. එතකොට එන්නේ 50යි 40යි 30යි. එතකොට එන්නේ 120යි. 420න් 300ක් ගියාම 120යි. ඒක බෙදන්න ලාභ කොටස් විදිහට මොකක්ද අනුපාතය? 3ට 2ට 1යි. 60යි 40යි 20යි. 120 බෙදලා දෙන්න. ඒව ටික දාන්න ජංගම ගිණුමේ ප්‍රාග්ධන පොලිය. 50යි 40යි 30යි. මෙතන දාන්න 60ව 3ක්. මෙතන දාන්න 60යි 40යි 20යි වශයෙන්. 60යි 40යි 20යි වශයෙන්. දැන් ගිණුම තුලණය කරන්න. මේ පැත්ත 200යි 180ක් එනවා. මේ පැත්ත 140යි 120ක් එනවා.
මේ පැත්තේ 110යි. මෙතනත් 110යි. මේ පැත්ත 620යි. මෙතන 530ක් එනවා. මේ පැත්ත 460යි. මෙතන 60ක් ගියාම 400ක් එනවා. මේ පැත්ත 300යි. 30ක් ගියාම 270ක් එනවා. දැන් යන්න අවසාන හිමිකම හොයන්න. අවසාන හිමිකම ප්‍රාග්ධන ගිණුම් තුනේ එකතුව 1200යි. ජංගම ගිණුම් තුනේ එකතුව තියෙන්නේ 410යි. උත්තරේ වෙන්නේ 1610යි. 1610යි. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. හරිද 1610යි. right. අපි අවුල් ව්‍යාපාරිකයේ බඳවා ගැනීම සම්බන්ධ මූලික කාරණා සාකච්ඡා කළේ. අපි ඊළඟට අභ්‍යාසාංක 20 ඉඳලා ඉස්සරහට ඊළඟ ඔන්ලයින් එකේ ඉඳලා අපි කතා කරලා යනවා 19 දක්වා ටික අපි වෙනම කතා කරනවා. ඒ ටික වෙනම කතා කරනවා. අපි අභ්‍යාසාංක 20 සිට ඉදිරියට අවසාන ගිණුම දැන් අපිට තියෙන්නේ ෆයිනල් accounts එක. හරිද? අවසාන ගිණුම අපි සාකච්ඡා කරගෙන යනවා ඉස්සරහට අභ්‍යාසාංක 20 සිට අවුල් ව්‍යාපාර අවසාන ගිණුම. ඊටාම හොඳින් මේ තියරි ටික හොඳින් බලන්න. එතකොට අපිට අවසාන ගිණුම් ටික ඊටාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට අපි පියවරෙන් පියවර වාත් එක්ක සාකච්ඡා කරමින් යනවා. right. එහෙමනම් අපි ඊළඟ ඔන්ලයින් එකෙන් නැවත හමු වෙමු.